ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි දැන් බලන්න යන්නේ විද්‍යුත් රසායන ඒකකයේ යටතේ අපිට හම්බෙන විද්‍යුත් විච්ඡේදනය කියන මාතෘකාව ගැන. ගොඩක් දරුවෝ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කියන මාතෘකාව හරි අමාරු මාතෘකාවක් විදිහට දකින. මේකේ තියෙන විෂය කරුණු හරි අමාරු මාතෘකාවක් විදිහට දකින. හැබැයි පුතේ මේක ඔයා පිළිවෙලට හරියට ඉගෙන ගත්තොත් ඔයාට මේක හරි ලේසියි. මේකේ තියෙන විෂය කරුණු හරි ලේසියි. ඒ නිසා අපි මුලින්ම මේ දක්වා ඉගෙන ගත්ත කාරණා ටික ෂුට්ටක් මතක් කරමු. මේ වෙද්දී ඕගොල්ලෝ ගැල්වානික කෝෂ ගැන දන්නවා. ඕගොල්ලෝ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන දන්නවා. මේ පාඩමේ තියෙන තුන්වෙනි කොටස තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන විද්‍යුත් විච්ඡේදන ගැන. හරි. විද්‍යුත් විච්ඡේදනය කියන කොටසට එන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරමු ගැල්වානික කෝෂයක් ගැන. හරි. මෙන්න මේකනේ ගැල්වානික කෝෂයක්. ගැල්වානික කෝෂයකදී උනේ මෙන්න මේ වගේ විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණ එකිනෙකට වෙනස් ද්‍රාවණ දෙකක් තුල ලෝහ කූරු ගිල්වලා ඒ ලෝහ කූරු මෙන්න මේ ආකාරයෙන් හරි ලවණ සේතුවකින් සම්බන්ධ කරලා පුතේ අපිට පුළුවන් ගැල්වානික කෝෂයක් හදාගන්න. මේ ගැල්වානික කෝෂයකදී හැම වෙලාවෙම උනේ පුතේ මේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් විද්‍යුතේ ජනනය කළා. ඒ නිසා ඇත්තටම මේකෙදි වෙන ක්‍රියාවලිය තමයි මේ වගේදී ගැල්වානික කෝෂවලදී වෙන්නේ රසායනික ශක්තිය කියන එක්කෙනා විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීම. හරි. එතකොට මේ වගේ පුතේ E cell value එක ඔයා හෙව්වොත් මේකේ E cell ට ඔයා එන්නේ හැම වෙලාවෙම හොයලා බැලුවොත් ධන උත්තරය. අපි දන්නවා මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. ඩෙල්ටා G සමානයි ඍණ NF E cell කියලා. හරි. එතකොට පුතේ මෙතන ඍණ උත්තරයක් මේවා ඔක්කොම ධන. එතකොට ධනයි ඍණයි මෙතන සුළු වුණාම ඔයාට ලැබෙන්නේ ඍණ උත්තරයක්. එතකොට ඩෙල්ටා G ඍණ වෙනවා. හරි. ඩෙල්ටා G ඍණ වෙන නිසා ක්‍රියාවලිය පුතේ ස්වයන් සිද්ධයි. මේක වෙන්නේ ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියා. මේක සිද්ධ වෙන්නේ ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාව. එන්න මේ පැත්තට අපි මේ පැත්තේ බලමු විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. මෙන්න බලන්න. අපි ඉගෙන ගන්න යන කෝෂ වර්ගය විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන. විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී සිද්ධ වෙන්නේ එකම ජලීය ද්‍රාවණයක් තුල ලෝහ කූරු දෙක ගිල්ලනවා. ඉලෙක්ට්‍රෝඩ දෙක ගිල්ලනවා. මේ එකම ජලීය ද්‍රාවණයක් තුල තමයි ගිල්වන්නේ. හරි. එකම විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් තුල අපේ ඉලෙක්ට්‍රෝඩ දෙක ගිල්ලලා මේ වගේ නිදහස් අග්‍රපුතේ මේ ආකාරයෙන් බාහිර පරිපතයකදී බැටරියට සම්බන්ධ කරනවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන මේකේ තියෙන වෙනස. මේකෙදි සිද්ධ වෙන්නේ බාහිර විද්‍යුත් ධාරාවක් මගින් මෙන්න මෙයා ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. රියැක්ෂන් එකක් සිද්ධ කරනවා විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා. ඒ නිසා මේකේ සිද්ධ වෙන වැඩේ තමයි පුතේ විද්‍යුත් ශක්තිය කියන එක්කෙනා රසායනික ශක්තිය බවට පරිවර්තනය වීම. විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වීම. හරි. ඒත් එක්කම ඔයා මෙන්න මේ වගේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක E cell value එක ඔයා හෙව්වොත් පුතේ ඔයාට E cell ට හැම වෙලාවෙම එන්නේ ඍණ උත්තරයක්. හරි. අපි ඉදිරි විද්‍යුත් විච්ඡේදන වලදී E cell values හොයනවා. එතකොට ඍණ එන්නේ. එතකොට ඔයාට තේරෙන්න ඕන මෙතෙන්ට අපි ආදේශ කරලා බැලුවොත් ඍණ පුතේ උත්තරේ ධන ඩෙල්ටා G ට ධන එන්නේ මෙතනදී. ඩෙල්ටා G ධන වෙනවා කියන්නේ ක්‍රියාවලිය ස්වයන් සිද්ධද නැහැ. ඒ කියන්නේ මේකෙදි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. ස්වයන් සිද්ධ නොවේ. ඇත්තට මේ ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ කරගන්න තමයි මෙන්න මේ බාහිර විද්‍යුත් ප්‍රභවය අපි පාවිච්චි කරන්නේ. මේ විද්‍යුත් ප්‍රභවය මගින් මේ විද්‍යුත් ශක්තිය මගින් ස්වයන් සිද්ධ නොවන ක්‍රියාවලිය අපි ස්වයන් සිද්ධ කරගන්නවා. හරි. මේක තමයි මූලික වශයෙන් ගැල්වානික කෝෂයක් සහ විද්‍යුත් විච්ඡේදන කෝෂයක තියෙන වෙනස. අපි මේ කෝෂ ගැන මේ වෙද්දී සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉවරයි. හරි. අපිට කතා කරන්න තියෙන්නේ දැන් මෙන්න මේ ගැල්වානික කෝෂ ගැන. මෙන්න මේ ගැල්වානික මෙන්න මේ විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන. එනිසා මෙන්න මේ විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන දීර්ඝ වශයෙන් මෙන්න මේ
කොටසේදී අපි පුතේ සාකච්ඡා කරනවා. හොඳට අහගන්න. ටිකක් අමාරුයි කියන මාතෘකාවක්. හැබැයි හරියට ඉගෙන ගත්තොත් එහෙම කිසිම අමාරුවක් නැහැ. හරි. ගන්න මාතෘකාව. ගන්න මාතෘකාව. ගන්න මාතෘකාව විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. ගන්න ප්‍රධාන මාතෘකාවක් විද්‍යුත් විච්ඡේදනය. ලියන්න පළවෙනි පොයින්ට් එක. ගැල්වානි කෝෂයකදී ඇලයිරක් බැටරියකදී රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙයි. ගැල්වානි කෝෂයකදී ඇලයිරක් බැටරියකදී රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙයි. විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී එකටම ලියන්න විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙයි. රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙයි. රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙයි. හරි. මං කියවා පුතේ අපිට බාහිරින් විදුලි ධාරාවක් සපයලා ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් ස්වයන් සිද්ධ කරගන්න පුළුවන්නේ. ඒ මූල ධර්මය තමයි පාවිච්චි වෙන්නේ කාගේද? විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී. එයන් ඊළඟ පොයින්ට් එක. ගැල්වානි කෝෂවලදී සිදුවන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වන අතර ගැල්වානි කෝෂවලදී සිදුවන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වන අතර විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී සිදුවන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී සිදුවන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. ඊළඟ පොයින්ට් එක. බාහිරින් විද්‍යුත් ශක්තිය සැපීමෙන් ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක්. බාහිරින් විද්‍යුත් ශක්තිය සැපීමෙන් ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් ඉදිරි දිශාවට සිදු කළ හැක. ඒ කියන්නේ ස්වයන් සිද්ධ කරන්න පුළුවන්. ඉදිරි දිශාවට සිදු කළ හැක. මෙසේ බාහිරින් විද්‍යුත් ශක්තිය සැපීමෙන් ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිදු කරවීම විද්‍යුත් විච්ඡේදනයේ ලෙස සැලකිය හැකිය. එසේ බාහිරින් විදුලි ධාරාවක් සැපීමෙන් ස්වයන් සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිදු කරවීම විද්‍යුත් විච්ඡේදනයේ ලෙස සැලකිය හැකිය. හරි. සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වගේදී පුතේ එක්ක අපි ජලීය ද්‍රාවණ පාවිච්චි කරන්න ඕන, එක්ක අපි විලීන ද්‍රාවණ පාවිච්චි කරන්න ඕන. මොකද මේ පද්ධතිය හරහා විදුලිය ගමන් කළ යුතුයි. පරිපථ සම්පූර්ණ වෙන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න මේකට අනිවාර්යෙන් විලීන හෝ ජලීය ද්‍රාවණ පාවිච්චි කළ යුතුමයි. මේ විද්‍යුත් විච්ඡේදය විදිහට අපි මේ විද්‍යුත් විච්ඡේදන කෝෂවලදී පාවිච්චි කරන්න එක්ක ජලීය ද්‍රාවණ, එක්ක විලීන ද්‍රාවණ. ඒ කියන්නේ උදාහරණයකට අපි ඇන්දොත් නිකන් දල වශයෙන් විද්‍යුත් විච්ඡේදන කෝෂයක් මේ වගේ පුතේ. හරි. මෙන්න මේ වගේ. මේ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක. මේ තියෙන ඉලෙක්ට්‍රෝඩ. හරි. එතකොට මෙන්න බාහිර පරිපථයට සම්බන්ධයි. මෙයා ධන, මෙයා ඍණ. ධන ටර්මිනල් එකට සම්බන්ධ අග්‍රයට ධන විදිහට ආරෝපණයක් ලැබෙනවා. ඍණ කෙනාට පුතේ ඍණ ලෙස ආරෝපණයක් ලැබෙනවා. එතකොට මේක තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. ඇත්තට මේකේ රූපීය වෙනස මතක තියාගන්න. රූපීය වෙනස තමයි
විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝඩ එකම ජලීය ද්‍රාවණයක තියෙන. මේක බැටරියක් නෙවෙයි. මේක ගැල්වානික කෝෂයක් නෙවෙයි. ගැල්වානික කෝෂයක අනිවාර්යෙන්ම ද්‍රාවණ දෙකක තියෙන. හරි. ඉලෙක්ට්‍රෝඩ දෙක ද්‍රාවණ දෙකක. හරි. අනිත් එක විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී හැම වෙලාවෙම බාහිර මේ නිදහස් අග්‍රවලට බැටරි එකක් සම්බන්ධයි. හරි. ඒ කියන්නේ මේ තමයි ගැල්වානික කෝෂයක්. මේ ගැල්වානික කෝෂයක් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට පුතේ මේ තමයි අපේ විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය. හරි. ඒ කියන්නේ මේකේ විලීන හෝ ජලීය ද්‍රාවණයක් වෙන්න ඕනේ ධන ඍණ අයන තියෙන ද්‍රාවණයක්. හරි. ලියන්න ඕන එකක් ඊළඟට විද්‍යුත් විච්ඡේදනයේදී විලීන ද්‍රාවණ තුලින් හෝ ජලීය ද්‍රාවණ තුලින් විද්‍යුතේ ගමන් කරවීම සිදුවේ. මෙහිදී ඉලෙක්ට්‍රෝඩ අසල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මේවා ඉලෙක්ට්‍රෝඩ අසල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් අපට අවශ්‍ය ද්‍රව්‍ය නිපදවා ගත හැක. ඉලෙක්ට්‍රෝඩ අසල ඉලෙක්ට්‍රෝඩ අසල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් අපට අවශ්‍ය ද්‍රව්‍ය නිපදවා ගත හැක. හරි. එහෙනම් අපිට සරලව කියන්න පුළුවන් පුතේ මෙහෙම දෙයක්. බාහිර විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා මෙන්න මේ විද්‍යුත් විච්ඡේදයේ අන්තර්ගත මොකක් හරි සංඝටකයක් නැත්නම් අන්තර්ගත මොකක් හරි සංයෝගයක් එයාගේ සංඝටක අංශු බවට කඩන්න පුළුවන් පුතේ අපිට. උදාහරණයක් විදියට ඔයා පාවිච්චි කරන්නේ ජලය නම් විද්‍යුත් විච්ඡේදනය කරන්න. හරි. ජලය සාමාන්‍යයෙන් හැදෙන සංඝටක මූලද්‍රව්‍ය දෙක H2O2 නේ. පුතේ අපිට පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ දෙක අසල H2O2 හදවන්න ජලය විද්‍යුත් විච්ඡේදනය කරලා. එතකොට ජලය විදුලි ධාරාවක් මගින් එයාගේ සංඝටක මූලද්‍රව්‍ය බවට කැඩෙනවා. ඉතින් ඕක තමයි සරලවම විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ. හරි. ලියන්න ඊළඟ පොයින්ට් එක පිටතින් විදුලි ධාරාවක් සපයමින් කිසියම් ද්‍රාවණයක පවතින සංඝටක අංශු ඇනෝඩයෙන් සහ කැතෝඩයෙන් වෙන් කර ගැනීම විද්‍යුත් විච්ඡේදනයේදී සිදුවේ. ඇනෝඩයෙන් සහ කැතෝඩයෙන් වෙන් කර ගැනීම විද්‍යුත් විච්ඡේදනයේදී සිදුවේ. හරි. බලන්නකෝ. පුතේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී බාහිර බැටරියේ ධනට සම්බන්ධ කෙනා ධන විදියට ද්‍රවීකරණය වෙනවා. බාහිර බැටරියේ ඍණට සම්බන්ධ කෙනා ඍණ ලෙස ද්‍රවීකරණය වෙනවා. හරි. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනම ජලීය ද්‍රාවණයක තියෙන ධනායනයි. හරි. ඕනම ජලීය ද්‍රාවණයක තියෙන ඍණායනයි. පුතේ සාමාන්‍යයෙන් ධනායන හැම වෙලාවෙම හොයාගෙන යන්නේ මෙන්න මේ ඍණාරෝපිත අග්‍රය. සාමාන්‍යයෙන් ධනායන වලට අපි නමක් දෙනවා කැටායන කියලා නේ. එතකොට කැටායන ඇදිලා යන්නේ මෙන්න මේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝඩයට. හරි. සාමාන්‍යයෙන් කැටායන ඇදිලා යන ඉලෙක්ට්‍රෝඩය මෙයා නිසා මෙන්න මේකට අපි නමක් දෙනවා පුතේ කැතෝඩය කියලා. හරි. එතකොට ඍණායන ඇදිලා යන්නේ පුතේ මෙන්න මේ ධනාරෝපිත ඉලෙක්ට්‍රෝඩයට. සාමාන්‍ය ඍණායන වලට අපි නමක් දෙන්නේ ඇනායන. ඇනායන ඇදිලා යන ඉලෙක්ට්‍රෝඩය නිසා මෙන්න මෙයාට අපි නමක් දෙනවා පුතේ ඇනෝඩය කියලා. හරි. අර කතාව එහෙමම වළංගුයි. ඕනම මොහොතක ඇනෝඩය කියන කෙනාගාව සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම කවුද? ඔක්සිකරණය. කැතෝඩය කියන කෙනාගාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ කවුද පුතේ? ඔක්සිහරණය. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට කැතෝඩේ ආරෝපණය අපි ගැල්වානික කෝෂයක නම් ධන වුණා. හැබැයි උනේ ඔක්සිහරණයම තමයි. හැබැයි විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේ ආරෝපණය ඍණ වුණා. සිද්ධ වෙන්නේ ඔක්සිහරණයම තමයි. ඇනෝඩය ගැල්වානික කෝෂයකදී ඍණ වුණා. හැබැයි විද්‍යුත් විච්ඡේදනයේ ධන ආරෝපණ වෙනස් වුණා. මතක ඇති ඔයගොල්ලන්ට ගැල්වානික කෝෂ මතක් කරගන්න. හැබැයි ක්‍රියාවලි දෙකේදීම සිද්ධ වෙන්නේ ඔක්සිකරණය තමයි. හරි. ඒ නිසා ඇත්තටම හොඳට මතක තියාගන්න. හරි. හැම වෙලාවෙම ඇනෝඩය ගාව සිද්ධ වෙන්නේ ඔක්සිකරණය, කැතෝඩය ගාව සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. බාහිර බැටරියේ ධනට සම්බන්ධ නිසා මෙයා ධන වුණා. බාහිර බැටරියේ ඍණට සම්බන්ධ නිසා මෙයා ඍණ වුණා. එච්චරයි කතාව. පැහැදිලිද?
එතකොට ඇනෝඩය සහ කැතෝඩයේ විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී ඇනෝඩය ධන වෙනවා කැතෝඩය ඍණ වෙනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් හිතන්නකෝ මේක ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහෙන්දන් කොහාටද? මේ පරිපතයේදී ඔයා දන්නවා මෙතන හිතන්නකෝ Cl ඍණ තියෙන්නේ කියලා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා හිතන්න. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කියලා. එතකොට Cl ඍණ අයන මෙතෙන්ට එනවා. හරි. ඒගොල්ලෝ කරන්න පුතේ Cl ඍණ අයන ටික Cl2 බවට පත් වෙනවා. තමන්ගේ ඉලෙක්ට්‍රෝන ලෝහ කූර මත තැන්පත් කරලා. හරි. එතකොට මේකේ තමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයට. හරි. 2020 A level අපෙන් අහනවා මොකක්ද? මේ විද්‍යුත් විච්ඡේදන සහ ගැල්වානි කෝෂවලදී ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහෙන්දන් කොහාටද? හරි. දැන් ඔක අපිට කිසි ගැටලුවක් නැහැනේ. අපිට ගැල්වානි කෝෂයක නම් කෙලින්ම ඇනෝඩේ ඉඳන් කැතෝඩේට කියන එක අපි දන්නවා. හැබැයි මෙතනදිත් ඒකේ වෙනසක් නැහැ. මොකද මෙතනදිත් පුතේ ඇනෝඩේ සිට කැතෝඩේටම තමයි මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. මොකද මේ ඉලෙක්ට්‍රෝන මෙතන තැම්පත් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික තමයි බාහිර මේ පරිපත ඔස්සේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. එයන්න ඊළඟට විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී බාහිර බැටරියේ ධනාග්‍රයට සම්බන්ධව ඇති ඉලෙක්ට්‍රෝඩයට බාහිර බැටරියේ ධන අග්‍රයට සම්බන්ධව ඇති ඉලෙක්ට්‍රෝඩයට බාහිර බැටරියේ ධනාග්‍රයට සම්බන්ධව ඇති ඉලෙක්ට්‍රෝඩයට ධන ආරෝපණයක් ලැබේ. බාහිර බැටරියේ ධනාග්‍රයට සම්බන්ධව ඇති ඉලෙක්ට්‍රෝඩයට ධන ආරෝපණයක් ලැබේ. ඍණාග්‍රයට සම්බන්ධව ඇති ඉලෙක්ට්‍රෝඩයට ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයට ඍණ ආරෝපණයක් ලැබේ. ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයට ඍණ ආරෝපණයක් ලැබේ. ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයට ඍණ ආරෝපණයක් ලැබේ. හරි. අඳ ගන්න පුතේ මේ රූපේ ටක් ගාලා. මේ රූපේ ඉක්මනින් අඳ ගන්න. අඳ ගන්න විද්‍යුත් විච්ඡේදන කෝෂයක ඇනෝඩේ කැතෝඩේ හැම වෙලාවෙම ඇනෝඩේ බවට පත් වෙන්නේ බාහිර බැටරියේ ධනට සම්බන්ධ කෙනා. කැතෝඩේ බවට පත් වෙන්නේ බාහිර බැටරියේ ඍණට සම්බන්ධ කෙනා. හැබැයි වෙනසක් නැහැ. ඇනෝඩේ ගාව අනිවාර්යයෙන්ම ඔක්සිකරණය, කැතෝඩේ ගාව අනිවාර්යයෙන්ම ඔක්සිහරණය. ටක් ගාලා මේ රූපයේ දල සටහනක් අඳ ගන්න. හරි. අපි ඊට පස්සේ පුතේ මෙතනම පුංචි කම්පැරිසන් එකක් දාමු. මොකක්ද? විද්‍යුත් විච්ඡේදන කෝෂයක් සහ ගැල්වානි කෝෂයක් අතර පවතින වෙනස. හරි. විද්‍යුත් විච්ඡේදන කෝෂයකයි ගැල්වානි කෝෂයකයි පවතින වෙනස අපි පුංචි සංසන්දනයක් කරමු. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ රූප අඳ ගන්න මම වෙලාවක් දෙන්නේ නැහැ වෙනම. හරි. ඔයගොල්ලෝ රූප අඳින්න වීඩියෝ එක ස්ටොප් කරලා. හරි. බලන්නකෝ. මම කාරණා 7ක් සලකනවා. වෙන කාරණය වෙන ගැල්වානි කෝෂය වෙන විද්‍යුත් විච්ඡේදන කෝෂය. හරි. හරි. අපි ගමු පළවෙනියටම අපේ කාරණයේ විදිහට ඇනෝඩයේ සිදුවන ක්‍රියාව. ඇනෝඩයේ සිදුවන ක්‍රියාව. හරි. ඇනෝඩේ නම් අනිවාර්යෙන්ම මොන කෝෂයක් වුණත් පුතේ සිද්ධ වෙන්නේ මොකක්ද? ඔක්සිකරණය. ඔක්සිකරණය. දෙක අපි බලමු කැතෝඩයේ සිදුවන ක්‍රියාව. කැතෝඩේ නම් අය හිතන්න දෙයක් නෑ පුතේ අනිවාර්යයෙන්ම වෙන්නේ ඔක්සිහරණය. කැතෝඩේ නම් ඔක්සිහරණය. ඒව හොඳට මතක තියාගන්න. කැතෝඩේ ගාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. හරිනේ? එළිම මේ 2020 A level අපෙන් අහපු ප්‍රශ්න මම මේ දෙන්නේ. එතකොට තුන්වෙනියට මම ගන්නා ඇනෝඩේ ආරෝපණය. මේක නම් වෙනස් වුණා. ඇනෝඩේ කියන එක්කෙනා පුතේ ගැල්වානි කෝෂයකදී ඍණ. හරි. විද්‍යුත් විච්ඡේදන කෝෂයකදී ඇනෝඩේ ධන.
මේ විදිහටම අපි ගමු. කැතෝඩයේ ආරෝපණයත් කැතෝඩේ පුතේ ගැල්වානිවලදී ධන වුණා. විද්‍යුත් විච්ඡේදනවලදී කැටායන ඇදිලා ආවේ ඍණාග්‍රයට. එනිසා මේක ඍණාරෝපිත වුණා. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි සලකමු E සෙල්ගේ ලකුණ. විද්‍යුත් ගාමක බලය. මෙයාට හැම වෙලාවෙම E සෙල්ට ආවේ ධන පිළිතුරක්. මෙයාට හැම වෙලාවෙම එන්නේ ඍණ උත්තරයක්. ඒවා අපි ඉදිරියේදී කතා කරනවා. ඒක වෙන හැටියක් පැහැදිලි කරගමු ඉදිරියේදී. ඊළඟට අපි බලමු ඉලෙක්ට්‍රෝන ගලා යන දිශාව. මතක තියාගන්න. අවස්ථා දෙකේදීම ඇනෝඩයේ සිට කැතෝඩයට මෙතනත් ඇනෝඩයේ සිට කැතෝඩයට. හරි. මම තව එක කාරණයක් ගන්නම්. මෙන්න මේ ක්‍රියාවලි දෙකේදී ගැල්වානි සහ විද්‍යුත් විච්ඡේදන වලදී සිද්ධ වෙන කෝෂ ප්‍රතික්‍රියාවේ ස්වයන් සිද්ධතාවය. කෝෂ ප්‍රතික්‍රියාව. මේගොල්ලන්ගේ ගත්තොත් ස්වයන් සිද්ධ වේ. මෙයාගේ අපි කතා කරා ස්වයන් සිද්ධ නොවේ. ස්වයන් සිද්ධ නොවේ. පැහැදිලිද? පුතේ එතකොට මෙන්න මේ තමා මූලික වශයෙන් ගැල්වානි කෝෂයකයි විද්‍යුත් විච්ඡේදන කෝෂයකයි පවතින වෙනස්කම්. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ ආකාරයට මේගොල්ලන්ගේ තියෙන මෙන්න මේ මූලික වෙනස්කම් ටික වගුගත කරන්න. හරි. හරි. ඔයගොල්ලෝ ටක් ගාලා මෙන්න මේ සටහන සම්පූර්ණ කරගන්න ඕගොල්ලන්ගේ සටහන් පොතේ මේ කාරණා ටික පුතේ ලියා ගන්න. හරි වැදගත්. මොකද මේක 2020 A level අපෙන් අහන එක. හරි. මේ කාරණා ඔක්කොම ඇහුවේ නැහැ. මම මේ කාරණා අතිරේකවත් දාලා තියෙන්නේ. හැබැයි මේකේ ලකුණු මට මතක විදිහට ලකුණු 20ක් දුන්නා. ඔයගලන්ට සම්පූර්ණයෙන් මෙන්න මේ වගේ පුංචි වගුවක හරි ගැල්වානි සහ විද්‍යුත් විච්ඡේදන කෝෂවල ලක්ෂණ ඒගොල්ලෝ පුතේ සංසන්දනයක් කරන්න කියලා අපිට කිව්වා. එතකොට ඔයාට හැකියාව තියෙන්න ඕන මේ දක්වා ඉගෙනගත්ත කාරණා වලින් මෙන්න මේ ටික කරගන්න. ඉක්මනට ගන්න. හරි. එතකොට පුතේ ඔයාට දැන් ඊළඟට තමයි අපි මේ කැතෝඩ ඵල ඇනෝඩ ඵල තීරණය කිරීම ගැන බලන්නේ. මේ වගුව ඉක්මනට අඳගන්න. මේ වගුව ඇඳගත්තට පස්සේ අපිට ඒ කොටසට යන්න පුළුවන්. මේවා හොඳට තේරුම් ගන්න. මේ විෂය කරුණු හරි ප්‍රබලව ඕගොල්ලන්ට පුළුවන් නම් පුතේ ඕගොල්ලන්ගේ විෂය දැනුම හොඳට හැදෙනවා. එනිසා උත්සාහ කරන්න තමන්ට පුළුවන් පරිමෙන් මේ දේවල් තේරුම් ගන්න බලන්න. හොඳට නෝට් එක බලන්න. දෙන නෝට් එකත් එක්කම දෙන නිසා ඕගොල්ලන්ට අධ්‍යයනය හරි ලේසි. අමාරු නෑ හරි. නෝට් එකත් එක්කම දෙන්න නිසා නිකන් කාරණා කියා දෙනව නෙවෙයිනේ. හරි. මම හිතනවා ඕගොල්ලන්ට මේක දැන් අඳ ගන්න වෙලාව ප්‍රමාණවත් කියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ වීඩියෝ එක ස්ටොප් කරලා හරි සම්පූර්ණයෙන් අඳ ගන්න. හරි. ඊළඟට අපි යන්න පුතේ විද්‍යුත් විච්ඡේදනයකදී ඇනෝඩ ඵලයයි විද්‍යුත් විච්ඡේදනයකදී කැතෝඩ ඵලයයි තීරණය කරන්න. ගන්න මාතෘකාවක්. විද්‍යුත් විච්ඡේදනයකදී විද්‍යුත් විච්ඡේදනයකදී කැතෝඩ ඵලය කැතෝඩ ඵලය නිගමනය කිරීම. විද්‍යුත් විච්ඡේදනයකදී කැතෝඩ ඵලය නිගමනය කිරීම. හරි. එතකොට කැතෝඩයේදී ලැබෙන ද්‍රව්‍ය මොකක්ද කියලා තීරණය කරන විදිහ තමයි පුතේ මේ බලන්න යන්නේ.
හරි. එතකොට අපි දන්නවා මේකනේ සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදන කෝෂය. හරි. එතකොට පුතේ මේ කෝෂයේ මේක තමා ධනාග්‍රය, මේක තමා ඍණාග්‍රය. ධන සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයේ ධන විදියට ද්‍රවීකරණයක් වෙනවා. ඍණ සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයේ ඍණ ලෙස ද්‍රවීකරණය වෙනවා. හරි. එතකොට ධනට ඇදිලා එන්නේ ඇනායන. ඒ නිසා පුතේ මෙයා තමා ඇනෝඩ්. ඇනෝඩ් එක ගාව අනිවාර්යයෙන්ම වෙන්නේ ඔක්සිකරණය. ඒව ගැන ආයේ තර්ක විතර්ක නැහැ, අනිවාර්යෙන් ඔක්සිකරණය. මෙයා තමා කැතෝඩ්. කැතෝඩ් ගාව වෙන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය. හරි. මේ තමයි ඇනෝඩේ සහ කැතෝඩේ සිද්ධ වෙන ක්‍රියාවලිය දෙක. පැහැදිලිද? හරි. දැන් අපි යන්නේ මුලින්ම මෙන්න මේ කැතෝඩේ ගාව සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි. මෙන්න මෙතන අනිවාර්යෙන් ඔක්සිහරණ ක්‍රියාවලියක් වෙන්න ඕන. ඒ ඔක්සිහරණයට ලක්වන්නේ කවුද කියන එක හොයාගන්නයි යන්නේ. හරි. එතකොට කැතෝඩේ බවට පත් වෙන්නේ කවුද පුතේ? බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝඩේ. එයා ගාව වෙන ක්‍රියාවලිය කවුද? ඔක්සිහරණය. එතකොට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියට දාලා ප්‍රතිඵලය තමයි අපි දැන් මේ තීරණය කරන්න යන්නේ. පැහැදිලිද? හරි. කියන්න මේ විදිහට පළවෙනි පොයින්ට් එක ද්‍රාවණය තුල පවතින කැටායන ද්‍රාවණයෙන් ඉවත්වන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස සලකන අතර එය බැටරියේ ඍණ අග්‍රයට සම්බන්ධ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝඩයයි. එය බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝඩයයි. ඒ බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝඩයයි. ඊළඟ පොයින්ට් එක ද්‍රාවණයේ පවතින කැටායන මේකේ තියෙන ධනාරෝපිත අයන ජලීය ද්‍රාවණයේ තියෙන ද්‍රාවණයේ පවතින කැටායන කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන අරගන්නවා පුතේ කැටායන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඔක්සිහරණයක් වෙන්නේ. කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙමින් නිදහස් මූලද්‍රව්‍ය ලෙස කැතෝඩයෙන් ඉවත් වෙයි. හරි. හිතන්නකො මෙතන කැටායන ජලීය ද්‍රාවණයේ කීපයක් ඉන්නවා. එතකොට මුලින්ම ඔක්සිහරණය වෙන්නේ කවුද පුතේ? ඔයගලන්ට මතකයි විද්‍යුත් රසායනික ශ්‍රේණිය. විද්‍යුත් රසායනික ශ්‍රේණිය මම උගන්වද්දී ඔයගලන්ට පැහැදිලිව කියා දුන්නා. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ උඩ ඉන්නේ පුතේ ඔක්සිකරණයට කැමති අය. එතකොට ඒ ඔක්සිකරණය වීමේ හැකියාව ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ යටට එන්න පල්ලෙහාට එන්න ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට ශ්‍රේණියේ යටින් ඉන්නේ හොඳටම ඔක්සිහරණය වෙන කෙනා. එතකොට මෙතනදී කැටායන කීපයක් ඉන්නවනම් ඔක්සිහරණය හොඳටම සිද්ධ වෙන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ උඩින් ඉන්න කෙනෙක්ටද විද්‍යුත් රසායනික ශ්‍රේණියේ යටින් ඉන්න කෙනෙක්ද? අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඕන හරණයට කැමති ඔක්සිහරණයට කැමති විද්‍යුත් රසායනික ශ්‍රේණියේ යට කට්ටිය. ඒ නිසා පුතේ මෙතන කැටායන කිහිපයක් හිටියොත් ඔයා බලන්න ඕන ඒ කැටායන අතුරෙන් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඕඩර් එකේ යටින්ම ඉන්නේ කවුද? එයා තමයි පුතේ පළවෙනියටම ඔක්සිහරණය වෙන්නේ. පැහැදිලිද කතාව? හරි ලේසි, අමාරු නෑ. හරි. එයන් ඊළඟ පොයින්ට් එක. ද්‍රාවණය තුල කැටායන වර්ග කිහිපයක් පවතින විට ඔක්සිහරණ ක්‍රියාව පහසුවෙන් සිදුවන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළින් පිහිටි කැටායනය
ඔක්සිහරණ ක්‍රියාවලිය පහසුවෙන් සිදුවන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහලින් පිහිටි කැටායනය පළමුව කැතෝඩයෙන් ඉවත් වේ. පහලින් පිහිටි කැටායනය පළමුව කැතෝඩයෙන් ඉවත් වේ. හරි. කැතෝඩ ඵලය හරි ලේසි. එතකොට කැටායන කීපයක් හිටියොත් ඔයා බලන්න ඕන විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පුතේ ඒ අදාළ කැටායන ඉන්නේ කොහෙද? ඒ කැටායන අතුරින් විද්‍යුත් රසායනික ශ්‍රේණිය යටින්ම ඉන්න කැටායනය තමයි මුලින්ම ඉවත් වෙන්නේ. ගන්න මාතෘකාවක් විද්‍යුත් විච්ඡේදනයකදී කැතෝඩ ඵලය නෙවෙයි අපි ඊළඟට බලන්න යන්නේ පුතේ මෙන්න මෙයා. ඇනෝඩ ඵලය නිගමනය කිරීම. හරි. ඇනෝඩ ඵලය නිගමනය කිරීම. ඇනෝඩ ඵලය නිගමනය කිරීම. හරි. ඇනෝඩ ඵලය මොකක්ද කියලා තමයි දැන් අපි බලන්නේ. හරි. එතකොට ඔයා දන්නවා ඇනෝඩ ඵලය කොහොමද හොයන්න පුතේ? ඉස්සලාම ඇනෝඩය කියන්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂයේ ධනාරෝපිත මෙන්න මේ අග්‍රයට සම්බන්ධ ධනාරෝපිත ඉලෙක්ට්‍රෝඩය. මෙයා ගාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඔක්සිකරණය. හැබැයි මතක තියාගන්න මේ පාවිච්චි කරන්නේ ලෝහ කූරක්නේ. එතකොට පුතේ මේගොල්ලන්ටත් ඔක්සිහරණය වෙන්න බැරි වුණාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. හරි. ලෝහ කවදාවත් හරණය වුණේ නැහැනේ. එතකොට ඔයා හොඳට ඇනෝඩ ඵලය නිගමනය කරද්දි නිකන් සරලව ගන්න බෑ. ඉස්සලාම මෙන්න මේ ලෝහ කූර අපි චෙක් කරන්න ඕන සක්‍රීය කෙනෙක්ද අක්‍රීය කෙනෙක්ද කියලා. සාමාන්‍යයෙන් අපි අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා සලකනවා පුතේ. හරි. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා සලකනවා කාබන් ප්ලැටිනම් වගේ හරි ඉලෙක්ට්‍රෝඩ. මේක කාබන් හෝ ප්ලැටිනම් නා අක්‍රීයයි. සාමාන්‍ය අක්‍රීය වෙලාවේදී මේගොල්ලන්ට ඔක්සිකරණය වෙන්න බෑ කියලා තමයි අපි ගන්න. හරි. අපි සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා සලකනවා අනිත් හැමෝම වගේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. සිංක්, මැග්නීසියම්, කොපර් හරි. මේ ආදී වශයෙන් ඔයාලට ඕන තරම් කියන්න පුළුවන්. හරි. අම්මෙන හැම ලෝහ කූරක්ම අපිට සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් විදිහට තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට අපි මේ කතාව බලමු කොහොමද මෙන්න මේ අක්‍රීය සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයේ වෙනස් වීමේදී මෙතන ප්‍රතිඵලය වෙනස් වෙන්නේ කියලා අපි ඊට කලින් පුංචි පැහැදිලි කිරීමක් මෙන්න මේ ඇනෝඩය ගැන ලියලා යන පළවෙනි පොයින්ට් එක මාතෘකාව ගන්න ඇනෝඩ ඵලය නිගමනය කිරීම යටතේ යන විද්‍යුත් විච්ඡේදන කෝෂයේදී ඔක්සිකරණය සිදුවන බැටරියේ ධනාග්‍රයට සම්බන්ධ ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වන අතර ධනාරෝපිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වන අතර එම ඇනෝඩ ඵලය නිගමනය කිරීමේදී පහත අනුපිළිවෙල භාවිතා කළ යුතුය. එම ඇනෝඩ ඵලය නිගමනය කිරීමේදී කියන්නේ මෙන්න මෙතනින් හම්බෙන ප්‍රතිඵලය තීරණය කරද්දී පහත අනුපිළිවෙල භාවිතා කළ යුතුය. හරි. අපි කාරණා හතරක් ලියමු. 1 2 3 4 දාලා ඇනෝඩ ඵලය නිගමනය කිරීම ෂුට්ටක් සංකීර්ණයි. ලියන්න 1. මුලින්ම චෙක් කරන්න ඕන පුතේ මෙයා සක්‍රීය කෙනෙක්ද මෙයා අක්‍රීය කෙනෙක්ද කියලා. සක්‍රීයයි නම් අය කිසිම කතාවක් නැහැ. සිද්ධ වෙන දේ ඇනෝඩයම ඔක්සිකරණය වෙනවා. උදාහරණයකට මෙයා මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයකින් හැදුවා ගියා. හරි. පුතේ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයකින් නම් හදලා තියෙන්නේ මෙතනින් වෙන්නේ මෙන්න මේ ආකාරයට. මැග්නීසියම් සොලිඩ් එක්කෙනා මේ ඉලෙක්ට්‍රෝඩය මැග්නීසියම් ධන දෙක ජලීය සමගින් දෙක ඉලෙක්ට්‍රෝන බවට පරිවර්තනය. එතකොට මේ ලෝහ කූර දිය වෙනවා. හරි. ඒක තමයි අපේ ප්‍රතිඵලය. මේක තමයි සිද්ධ වෙන ක්‍රියාව. කියන්නේ එක ඇනෝඩය සාදා ඇත්තේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයකින් නම් එතකොට ඇනයන ඇදිලා යන්නේ නැහැ පුතේ. ඒව අවශ්‍ය නැහැ. මෙයා දිය වෙන එක තමයි වෙන්නේ. ඇනෝඩය සාදා ඇත්තේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයකින් නම් එහිදී කිසිදු ඇනයනයක් විස්ථාපනය නොවී
එහිදී කිසිදු ඇනායනයක් විස්ථාපනය නොවී ඇනෝඩය විකාදනය වීමක් සිදුවේ. ඇනෝඩය විකාදනය වීමක් සිදුවේ. කිසිදු ඇනායනයක් විස්ථාපනය නොවී ඇනෝඩය විකාදනය වීමක් සිදුවේ. ලියන උදාහරණ ඇනෝඩය සාදා ඇත්තේ මැග්නීසියම් වලින් නම් ඇනෝඩය සාදා ඇත්තේ මැග්නීසියම් වලින් නම් ලියන කමාවක් දාලා මැග්නීසියම් සොලිඩ් ඊතලයක් මැග්නීසියම් ධන දෙක ජලීය දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත්වේ. මැග්නීසියම් සොලිඩ් මැග්නීසියම් ධන දෙක ජලීය දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත්වේ. හරි. ඔය කතා කරේ සක්‍රිය නම් හරි. ඔන්න අක්‍රිය වෙද්දි තමයි චුට්ටක් වැඩේ අපි හිතන්න වෙන්නේ. හිතන්නකො මේක කාබන් ප්ලැටිනම් වලින් නම් පුතේ හදලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙන්න මේ ජලීය ද්‍රාවණයේ තියෙන අනායනයක් විස්ථාපනය වෙනවා. හරි. හිතන්නකො මේක අපි හදලා තියෙන්නේ කාබන් හෝ ප්ලැටිනම් වලින් කියලා. හරි. මේක කාබන් ඉලෙක්ට්‍රෝඩයක් කියලා ගන්න. මේක කාබන් ඇනෝඩ් එකක්. හරි. එතකොට මේ ජලීය ද්‍රාවණයේ තියෙන අනායනයක් එනවා. හරි. එතකොටත් ඔයා බලන්න ඕන ඇනායන කිහිපයක් තිබ්බොත්. අපි දන්නවා මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය ඔක්සිකරණය වෙන්න කැමති පුතේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කොහේ ඉන්න කට්ටියද? උඩින්ම ඉන්න කට්ටිය. ඒ නිසා ඇනායන කිහිපයක් තිබ්බොත් පුතේ ඔයා චෙක් කරන්න ඕන මොකක්ද? විද්‍යුත් රසායනික ශ්‍රේණියේ වඩාත් ඉහළින් ඉන්නේ කුමන ඇනායනයේද? එයා තමයි මෙතනින් මුලින්ම ඉවත් වෙන්නේ. එයන දෙවෙනි කාරණාව කාරණාංක 2 ඇනෝඩය සාදා ඇත්තේ කාබන් ප්ලැටිනම් වැනි නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලින් නම් එහිදී ද්‍රාවණයේ ඇති අනායනයක් විස්ථාපනය වේ. ඇනායන කිහිපයක් ඇති විට පළමුව විස්ථාපනය වන්නේ ඇනායන කිහිපයක් ඇති විට පළමුව විස්ථාපනය වන්නේ ඔක්සිකරණය වීමේ වැඩි නැඹුරුවක් ඇති ශ්‍රේණියේ ඉහළින් පවතින ඇනායනයයි. ඔක්සිකරණය වීමේ වැඩි නැඹුරුවක් ඇති ශ්‍රේණියේ ඉහළින් පවතින නැත්නම් ඉහළින් පිහිටන ඇනායනයයි. හරි. ගණ 3 හැබැයි පුතේ මතක තියාගන්න දැන් පහලින් තියෙන ඇනායනයක සාන්ද්‍රණය ගොඩක් වැඩි නම් හිතන්නකෝ දැන් ඔයාට OH ඍණ මුක්ත වෙන අවස්ථාවක සාන්ද්‍ර Cl ඍණ තියෙනවා. ඉතාලම සාන්ද්‍රණය වැඩි. එතකොට සමහර විට මෙයා යටින් හිටියත් මෙයාව ඉක්මවා යමින් මෙයාව විස්ථාපනය වෙන්න පුළුවන්. ලියන නිසා තුන්වෙනි කාරණාව තුන්වෙනි පොයින්ට් එක නමුත් පහලින් පවතින ඇනායනයක සාන්ද්‍රණය වැඩි නම් පළමුව එය පිටවේ. හරි. අවසාන පොයින්ට් එක 4 පුතේ මතක තියාගන්න දැන් අපිට හම්බෙන තවත් ප්‍රභේද තමා මෙන්න මේ වගේ සල්ෆේට් කාණ්ඩ. මේවත් ඇනායන තමා. කාබනේට්, ෆොස්ෆේට්. හරි. මේ වගේ ඇනායන කාණ්ඩවල පුතේ විසර්ජන විභවය සෑහෙන්න වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් කවදාවත් ඔයාට ඇනෝඩ ඵලයක් විදියට මෙන්න මේ වගේ ඇනායන විසර්ජනය වීමක් කවමදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. හරි. ඒක විශේෂ අවස්ථා තියෙනවා දැන්. හරි. ඒවා ගැන අපි කතා කරන්න ඕන. හිතන්නකෝ විලීන සල්ෆියුරික් ගත්තොත්. හරි. හිතන්න ඕන දේවල් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ මට්ටමේදී මතක තියාගන්න උසස් පෙළ අධ්‍යයන මට්ටමේදී පුතේ
මෙන්න මේ ෆොස්ෆේට් සල්ෆේට් කාබනේට් වගේ මේ වගේ ඇනායන විශාල ඇනායන සාමාන්‍යයෙන් මේ ඇනෝඩ ඵලයේ විදිහට අපිට විසර්ජනය වීමක් වෙන්නේ නැහැ. ඊයන 4 ෆොස්ෆේට් සල්ෆේට් කාබනේට් වැනි අයන කාණ්ඩයක් ඇති විට ෆොස්ෆේට් සල්ෆේට් කාබනේට් වැනි අයන කාණ්ඩයක් ඇති විට ඒවා විද්‍යුත් විසර්ජනය වීමේ විභවය ඉතා වැඩි හේයින් ඒවා මෙහිදී විසර්ජනය නොවේ. ඉතා වැඩි හේයින් ඒවා මෙහිදී විසර්ජනය නොවේ. හරි. ඒ කියන්නේ කවදාවත් මේ වගේ ඇන කාණ්ඩ පුතේ ඔයාලට විසර්ජනය කරන්න බෑ. හරි. ඔච්චරයි කතාව. ඉතින් පුතේ අපිට මේ තියරි ටික දන්නවා නම් විද්‍යුත් විච්ඡේදන ටික දැන් අපිට පිළිවෙලට බලාගෙන යන්න ඕන. අපි මුලින්ම ජලයේ විද්‍යුත් විච්ඡේදනය කතා කරනවා. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය, සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය. මේ විදිහට පුතේ විද්‍යුත් විච්ඡේදන අපි කීපයක් මේ කොටසේදී අධ්‍යයනය කරනවා. හරි. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගලන්ට ජලයේ විද්‍යුත් විච්ඡේදනය ඇතුළු අනිත් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ටික ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මෙන්න මේ මූලික කාරණා ටික මතක තියාගන්න ඇනෝඩ ඵලයේ කැතෝඩ ඵලයේ නිගමනය කිරීම සම්බන්ධව. පැහැදිලිද? හරි. සංක්ෂිප්තව නෝට් එකත් එක්ක මම මේ ටික දෙනවා. ඔයගොල්ලෝ පුතේ මේ ටික හරි පැහැදිලිව ඌමනාවෙන් අධ්‍යයනය කරන්න. හරි. කොහොම ස්තුති පුතේ. ආයුබෝවන්.